නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආවන්තේ සාදු සාදු හොඳයි අපි දැන් මේ අවස්ථාවේදී ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ වින්නාහං භික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන අස්සේන මාතරං පරිහරෙය්‍ය ඒකේන අස්සේන පිතරං පරිහරෙය්‍යාති කාරුණික පින්වත්නි අද දවසේදී
මේ විදිහට විශේෂ ධර්ම දේශනාමය පින්කමක් සිදු කරන්නේ මීට දින 7කට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය පියතුමෙකුගේ ගුණයන් සිහිපත් කරලා එතුමාට පරලොවින් කරන්නට පුළුවන් උදාර සත්කාරයේ සම්මානයේ හැටියට හිතලා තමයි මේ විදිහට ධර්ම දේශනාමය පින්කමක් සිදු කරලා ඒ වගේම හෙට උදෑසන හීල දාණය විහාරස්ථානයේට ගෙනවිල්ල පූජා කරලා එතුමාට පින් අනුමෝදන් කරන්න තමයි මේ විදිහට පින්කමක් සිදු කරන්නේ. ඉතින් ඒ ආදරණීය පියතුමා ටොනී ඩි ක්‍රූස් පියතුමාගේ පරලෝක ජීවිතය සඳහා පින් අනුමෝදන් කිරීමට අදහස් කරනවා. අනුලාවතීදී ක්‍රූස් ආදරණීය මෑණියෝ ඒ වගේම නිශාන්දී ක්‍රූස් පුතණුවන් මේ රටේ ජීවත් වෙන ඒ වගේම ඒ පුතණුවන්ගේ පවුලේ හැමදෙනාම එනෝනා මහත්මිය දරුවෝ ඇතුළු හැමදෙනාම ඒ වගේම රොෂාන්දී ක්‍රූස් මහත්මයා ඇතුළේ පවුලේ හැමදෙනාම ඕස්ට්‍රේලියාවේ මේ වෙනකොට ජීවත් වෙන්නේ. ඒ වගේම සුරේෂ් දී ක්‍රූස් මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාම දරුවෝ හැමදෙනාම ඒ අයත් ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ පින්කමට සම්බන්ධ වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මේ හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ඊට අමතරව නිශාන් ඩි ක්‍රූස් මහත්මයා ළඟින් ඇසුරු නිසුරු කරන ඩන්ස්ටබල් ප්‍රදේශයේ ජීවත් වෙන ලංකාවේ අපේ පින්වතුන් උග දෙනෙක් මේ පින්කම් උදෙසා සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ පන්සලේ දායක පින්වතුනුත් විශාල ප්‍රමාණයක් අද දවසේදී මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් හැමදෙනාම ගේම අදහස මීට දින 6කට ඇතරම දින 6කට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු ටොනී ඩි ක්‍රූස් ආදරණීය පියතුමාගේ ඒ වගේම ආදරණීය ස්වාමි පුරුෂයාගේ ඒ වගේම සීයාගේ ගුණයන් සිහිපත් කළා එතුමාට පරලොවින් සත්කාර සම්මාන ඉෂ්ට සිද්ධ කිරීමට තමයි මේ විදිහේ මතක ධර්ම දේශනාවක් පවත්වන්නේ. ඉතින් මේ අයගේ ඉල්ලීමක් තියෙනවා පසුවට ළමයින්ටත් තේරෙන විදිහට ඉංග්‍රීසි භාෂාවෙනුත් යම්කිසි අදහස් ටිකක් දක්වන්න කියලා. එයත් අපි බලාපොරොත්තු වෙමින් පසු වෙනවා. පසුවේදී ධර්ම දේශනාව අවසානයේදී විනාඩි කිහිපයක පොඩි අනුශාසනාවක් කරලා පැන් වඩන්න. ඉතින් මම මුලින් ගාථා දේශනාවක් මාතෘකා කරන්නට යෙදුණා. මේ ගාථා දේශනාවේ අදහස තමයි දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන අස්සේන මාතරම් පරිහරෙය්‍ය ඒකේන අස්සේන පිතරම් පරිහරෙය්‍ය. පාලි භාෂාවෙන් සඳහන් වෙලා තියෙන ගාථාවේ තේරුම දින්නාහම් භික්කවේ න සුප්පතිකාරං වදාමි. මේ ලෝකේ ඉන්නවා දෙන්නෙක් ඉන්නවා න සුප්පතිකාරං වදාමි. මේ අයට යුතුයකම් මිටු කළා ඉවරයි කියලා කියන්නට බෑ. දැන් සමහරව එහෙම කියනවනේ මං කරන්න ඕන දේවල් මගේ අයට ඥාතීන්ට කරලා ඉවරයි කියලා එහෙම හිතනවා. මම ඔක්කොම දේවල් මගෙන් කෙරෙන්න ඕන යුතුයකම් ටික මං කරලා ඉවරයි කියලා හිතනවා සමහර වෙලාවට. හිතනවා කියනවා අපිට ඇහෙනවා. හැබැයි බුදුහාමුදුරු දේශනා කරන දෙන්නෙක් ඉන්නවා. දින්නා හම්බික්ක වෙන සුප්පතිකාරං වදාමි. මේ දෙදෙනාට දරුවෝ විසින් උපකාර කරලා නිමා කරන්න බැරි දෙපළ. කවුද දෙන්න? මාතුච්ච පිතුච්ච. අම්මටයි තාත්තටයි. එහෙමනම් කිසිම දරුවෙකුට කියන්නට බෑ මම අම්මා වෙනුවෙන් සියලු දේවල් කරලා ඉවරයි කියලා. කළා කියලා කියන්න පුළුවන් තවත් කරන්න තියෙනවා. ඒ වගේම තමයි පියතුමා වෙනුවෙන්. මම පියතුමා වෙනුවෙනුත් මගේ යුතුයකම් ඉටු කරනවා. තවත් ඉතිරි වෙලා තියෙන හුඟා ප්‍රමාණයක් කරන්න කියලා තමයි දරුවෝ විදියට කියන්නට. කරලා ඉවරයි කියලා කියන්නට බෑ. උදාහරණයකින් බුදුහාමුදුරුවෝ දක්වනවා ඒකේන අස්සේන පිතරං පරිහරෙය්‍ය ඒකේන අස්සේන මාතරං පරිහරෙය්‍ය. එක දරුවෙක් ඉන්නවා දන්න වැඩිහිටි කාලේ ඉඳලා අම්මට සලකනවා අම්මට තාත්තටයි සලකනවා අම්මව එක කරේ එක උරේකත්
තාත්තව එක උරේකක් තියාගෙන ඒ දෙදෙනාට සලකනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම දෙවුරේ තියාගෙන බිමට බස්සන් නැතිව තරුණෙක් හෝ තරුණියක් තමන්ගේ අම්මා තාත්තට සැලකුවත් සලකලා ඉවර කරන්න බෑ කියලා. ඒ තරම් ගුණයක් මේ දෙපළ තුල තියෙනවා. ඒක නිසා මේ වැඩිහිටියෝ මව්පිය තනතුරේ ඉන්න නිසා මේ අය දන්නවා තමන්ගේ දරුවන්ට කොච්චර අසීමිතව සෙනෙහසක් ආදරයක් කරුණාවක් දක්වනවා කියලා. අන්න ඒ වගේ අසීමිත ආදරයක් කරුණාවක් සෙනෙහසක් අපේ දෙමාපියොත් අපි වෙනුවෙන් දක්වනවා. ඉතින් ටොනි ඩී ක්‍රූස් මහත්මයාට ආදරණීය දරුවන් 3 දෙනෙක් ඉන්නවා. නිසාන් ඩී ක්‍රූස් මහත්මයා, ඒ වගේම රොෂාන් ඩී ක්‍රූස් මහත්මයා, සුරේෂ් ක්‍රූස් ඩී ක්‍රූස් මහත්මයා. ඉතින් මේ දරුවන් 3 දෙනා, මේ පුතුන් 3 දෙනා මේ ලෝකයට ගුණවත් උගත් ගුණවත් දරුවන් කරන්න අසීමිතව කැප වෙන්නට ඇති. ඒ මෑණියනුත් එක්ක අනුලාවතී ඩී ක්‍රූස් නෝනා මහත්මියත් සමග ලොකු කැපකිරීමක් කරන්න ඇති. එහෙම කැපකිරීම වල ප්‍රතිඵලයක් තමයි උගත් ගුණවත් යහපත් දරුවෝ කියලා කියන්නේ. එතකොට අවම පහසුකම් තියේදී අද වගේ පහසුකම් නෙවෙයි අතීතේ අවම පහසුකම් යටතේ තමයි මේ දරුවෝ හැදුනේ වැඩුනේ. ඉතින් මේ දරුවන්ට නිතරම තමන්ගේ පියතුමා සිහිපත් වෙනවා ඇති. අර සාහිත්‍යයේ සඳහන් වෙනවා පිතා හතා ත්‍රිභුවන අන්ධකාරං කියලා. මාතා හතා දිබ්බ රසං විබින්නම් පිතා හතා තිබුවන අන්ධකාරං. දරුවන්ට පිය කෙනෙකුගෙන් ලැබෙන්නේ සුරක්ෂිතතාවය, ආරක්ෂාව. ළමයි බය වුණාට පස්සේ අම්මගේ ළඟට වඩා පියතුමාගේ තාත්තගේ ළඟට තමයි දුවන්නේ. මොකද යමකට බය වුණොත් දැන් අකුණු ගහගෙන එනකොට එහෙම බය වෙලා පොඩි කාලේ ඉඳලම අම්මගේ ළඟට වඩා තාත්තගේ ළඟට තමයි දුවන්නේ. තාත්තා කෙනෙක් ලෝකේ ජීවත් වෙලා ඉන්නවා කියන්නේ මුළු 3 ලෝකෙම ආලෝකයක් වගේ. හැබැයි පිතා හතා ත්‍රිභුවන අන්ධකාරං. පිය කෙනෙකුගේ නැතිවීම, පිය කෙනෙක් අපෙන් සමුගන්න එක දරුවන්ට දැනෙන්නේ මුළු 3 ලෝකයක් අඳුරු වුණා හා සමානව. බලන්න අදට උගත් වැඩිහිටියෝ අවවාද අනුශාසනා ගන්නේ පියාගෙන්. තමන්ගේ තාත්තගෙන් තමයි, විශේෂයෙන්ම පුතාලා නිතරම හිතන්නේ තාත්තගේ දැනුම තමයි අපි ගන්නට ඕනේ. තාත්තගෙන් තමයි මේකට නිසි අවවාදයේ අනුශාසනාව ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එවැනි උදාර ගුණයක් තියෙන කෙනෙකුගේ නැතිවීම දරුවන්ගේ හදවත් වලට දැනෙන්නේ ඕනම කෙනෙක්ගේ. පියවරු අහිමි වෙච්ච දරුවන්ට ඒව ගැන සිහිපත් වෙනකොට දැනෙන්නේ හැම කෙනෙකුටම මුළු ලෝකෙම 3 ලෝකෙම අඳුරු වුණා හා සමානයි. ඒ වගේම තමයි මාතා හතා දිබ්බ රසං විබින්නම්. අම්මා කෙනෙකුගේ නැතිවීම, දෙමාපිය මෑණියෝ නැති වෙච්ච දරුවන්ට දැනෙන්නේ දිබ්බ රසං විබින්නම්. දිව්‍යමය රසය තමන්ගෙන් අහිමි වුණා හා සමානව. ඒ කියන්නේ අම්මා අපිට මතකයට එන්නේ අපේ හදවතේ තැම්පත් වෙලා තියෙන ආහාරත් එක්කයි සම්බන්ධ වෙන්නේ. වර්තමානයේ මුදල් වියදම් කළා රස ආහාර තියෙන රෙස්ටුරන්ට් එකකින් අපි කෑම ගත්තත් ඒ කුඩා කාලේ අම්මා කුස්සියේ උයලා දෙන එක එළවලුවක, එක බතක, එක සම්බෝලයක තියෙන රසය, ඒ මතකය අපිට ගන්නට බෑ. ඒ කියන්නේ එළවලු 10ක් 20ක් එක්ක ආහාර පිඟානක් ලැබුණත් අර මතකය ගන්න අමාරුයි. ඒක ඒ මතකය කුඩා කාලයේ අපේ හදවත් වල තැම්පත් වෙලා තියෙනවා. ඒ රස කර කර ආහාර ගතපු එක. එතකොට අම්මා කෙනෙකුගේ නැතිවීම දරුවන්ට ලැබෙන්නේ දිබ්බ රසං විබින්නම්. දිව්‍ය රසයක් Tamanට අහිමි වුණා හා සමානයි. එතකොට අද දවසේදී මේ දරුවන්ට තමන්ගේ පියතුමාගේ අහිමිවීම දැනිලා තියෙන්නේ මුළු 3 ලෝකයක්ම අඳුරු වුණා හා සමානයි. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්නේ
ඒ තාත්තා ජීවතුන් අතර හිටියනම් අපිට පුළුවන්කම තියෙනවා බෙහෙත් දීලා ආහාර පාන දීලා ඇඳුම් පැළඳුම් දීලා ඒ අපෝප සත්කාර කරන්නට පුළුවන් යුතුයකම් ඉටු කරන්නට පුළුවන් දරුවෝ වශයෙන්. නමුත් මේ විදිහට මරණ ධර්ම වශයෙන් ඈත් වුණාට පස්සේ තව දුරටත් අතින් අත දීලා අතින් අත යමක් දීලා ඒ අයව සතුටු කරන්නට බෑ. තාත්තව සතුටු කරන්නට බෑ. ඒ වෙනුවට අපිට කරන්නට පුළුවන් එකම දේ තමයි මොකද්ද? මේ විදිහට පින්දහම් කරලා එයින් ජනිත වන එයින් අත්පත් වන කුසල ධර්මයේ අපිට අනුමෝදන් කරන්නට පුළුවන්. ඒක නිසා අපි නිතරම දෙමාපියන්ට ජීවතුන් අතර හිටියා. ඒ වගේම ජීවිතයෙන් සමුගත්තත් ඒ අයට කරන්නට ඕන යුතුයකම් නොපිරිහෙලා ඉටු කරන්නට ඕනේ. හැකි හැම අවස්ථාවකදීම. මේක උදාර යුතුයකමක් මේ දරුවෝ තිදෙනා ඒ වගේම තමන් යාළුවෝ ඒ වගේම ඥාතීන් හා සමාන යහළු මිත්‍රාදීන් එකතු වෙලා මේ සිදු කරන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ තම දෙමාපියන්ට කරන්නට ඕන යුතුයකම් ඉටු කරා. දැන් සුද්ධෝදන රජුරෝ මරණාසන්න මොහොතේදී බුදුරජාණන් වහන්සේ සුදවුන් මාලිගාවට වැඩම කරලා තමන්ගේ දෑතින් තමන්ගේ පියතුමාගේ දෙපා පිරිමදමින් තෙල් ගාමින් ඒ වගේම පියතුමාට ඉන් අනතුරුව ආශිර්වාද කරා. ධර්මයේ දේශනා කරා. පියා සුගතියට පත් කරන්නට යෙදුණා. ඒ වගේම තමයි පියතුමා එක් අවස්ථාවකදී ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම තමයි අනේ බුදුහාමුදුරුවනේ මේ විදිහට කුඩා දරුවෝ මහාන කරන්නට එපා දෙමාපියන්ගෙන් අවසරයක් නැතිව. ඒකට හේතුව තමයි දැන් සුද්ධෝදන රජුරෝ තමන්ගේ පුතා ඒ කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගිහිගේ නික්මුණානේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගේ නික්මිලා ගිහිල්ලා පැවිදි ජීවිතයට පත් වෙලා දුෂ්ක්‍රියා කරලා වසර 6ක් බුද්ධත්වයේ අවබෝධ කරගත්තා. එහෙම ගිහිගේට ගියාට පස්සේදී මේ රජකම හිමි කුමාරයෙක් සක්විති රජ බව වෙන්නට සුදුසු තත්ත්වයේ හිටපු කුමාරයෙක් එකපාරට ගිහිගේට නික්මුණාට පස්සේදී දරා ගන්න බැරි වේදනාවක් ඇති වුණා. බලන්න කල්පනා කළා අපේ පින්වතුන්ගේ ගෙවල් වල ඉන්න ওই තරුණ පුතෙක් එහෙම ඔක්කොම ඇතැරලා දාලා ගිහිල්ලා හිස බාලා මහාන වෙලා කහසිවුරක් දැරුවොත් කොච්චර වේදනාවක් දැනෙනවද ඈ අනේ පුතාට කොච්චර හොඳ අනාගතයක් තිබුණාද කියලා හිතලා කනගාටු වෙන දෙමාපියෝ ඉන්නවා. හැබැයි ඒ දෙමාපියෝ දන්නේ එහෙම පැවිදි වුණාට පස්සේ මේ සසර ගමනින් එතර වෙන්න ඉතාමත් සමීප ගමනකටයි ඒ පුතා පිවිසුනේ කියලා එහෙම අවබෝධයක් ඉන්නේ නෑ. අර ලෞකික පැත්තෙන් බලලා අනේ හිටියනම් අත ඉතින් වෛද්‍යවරයෙක්නේ ඉංජිනේරුවෙක්නේ කියලා එහෙම හිතනවා. ඒ වගේ රජුරුවත් හිතුවා. හිතා කල්පනා කර දුක් වුණා. අනේ මගේ පුතා හිටියනම් අද සක්විති රජ කෙනෙක්නේ. දැන් ගිහිල්ලා මේ ගයක් ගානේ ගිහිල්ලා පින්නපාතේ වළඳ බණ දේශනා ධර්මයේ දේශනා කර ඉන්නවා කියලා හරියට දුකටපත් වුණා. හැබැයි ටිකක් හිත සන්තෝෂ කරගත්තා. ඒකට හේතුව තමයි නන්ද කුමාරයා හිටියා. මහා ප්‍රජාපති ගෝතමීගේ කුමාරයා පුතා. එයා හිටපු නිසා සතුටු වුණා. අනේ මම නන්දට අරන් දෙනවා රජකම කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරපු අවස්ථාවේ පාත්‍රය ලබා දුන්න නන්ද කුමාරයාට. නන්ද කුමාරයාට මංගල කාරණා 3ක් තිබුණා. එකක් තමයි ගෘහ ප්‍රවේශ මංගල්‍ය, අලුත් රජමාලිගාවක් හදලා ඒකට පිවිසෙන මංගල්‍ය. ඒ වගේම අනිත් මංගල්‍ය තමයි විවාහ උත්සවය. ජනපද කල්යාණී විවාහ කරගන්න හිටිය. තුන්වෙනි එක තමයි රාජ්‍යත්වයේ පිරිනමන දවස. හවස් කාලයේදී. දවල් කාලේ දානි වළඳලා බුදුහාඳුර පාත්‍රය දුන්නහම බුදුහාඳුරත් එක්ක නිග්‍රෝධාරාමයට වැඩම කරා පාත්‍රයත් අරගෙන. ඉතින් එහෙම මහාන වෙන්න කැමතිද කියලා ඇහුවා මහාන කරා. එතෙන්දි කලබල වුණා සුද්ධෝදන රජුරෝ. අනේ මගේ ඊළඟ පුතත් මහාන කරලා බුදුහාඳුර පැවිදි භාවයට පත් කරන්නට යෙදුණා කියලා. ඊට පස්සේ හුඟක් සන්තෝෂ වුණා. කමක් නෑ මට රාහුල කුමාරයා ඉන්නවනේ. අවුරුදු 6යි 7යි වෙනකොට රාහුල කුමාරයා රජවාසලේ හිමි හිදුවනු. හරියට සන්තෝෂ වෙනවා තාත්තා. අනේ මේ කුමාරයා කවදා හරි
මගේ රාජ්‍යත්වය මම බාර දෙනවා. කවදද මේ කුමාරයා ලොකු වෙන්නේ? අවුරුදු 16 වෙන්නේ. රාජ්‍යත්වය බාර දෙන්න කියා හිටියා. ඉතින් දින ගණන් කරන රජුරු තමන්ගේ මුණුබුරාට රජකම දෙන්නේ. හැබැයි යසෝදරා දේවි දායාදේ ඉල්ලගන්න කියලා කිව්වහම රාහුල කුමාරයාත් ගිහිල්ලා පැවිදි කෙරෙනවා. පැවිදි කරාම සුද්ධෝදන රජුරවන්ට දරා ගන්න බැරි දුකක් කනගාටුවක් ඇති වුණා. තමන්ගේ පුතාලා 3 දෙනාම පුතාලා දෙන්නයි මුණුබුරයි 3 දෙනාම තමන්ගෙන් අහිමි වුණා. අහිමි වුණා කියන්නේ මරණයටපත් වෙලා නෙවෙයි. පැවිදි ජීවිතයටපත් වුණා. මේ ලෞකික සම්පත් සියල්ලක්ම අතහැරලා. එතෙන්දී යොහුසුලුව ගිහිල්ලා බුදුහාමුදුරන්ට රජ්ජුරුව ඉල්ලීමක් කරා. පුත්ත පේමං බන්තේ චවින් චින්දති චවින් චෙත්වා මන්සං චින්දති මන්සං චෙත්වා නහරුං චින්දති නහරුං චෙත්වා අට්ටිං චින්දති අට්ටිං චෙත්වා අට්ටිමිජ්ජේ ආහච්ච තිට්ඨති. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දරුවන් පිළිබඳව දෙමාපියන්ගේ හදවතේ තියෙන සෙනෙහස, ආදරය, කරුණාව චවින් චින්දති චවින් චෙත්වා මේ අපේ මේ හැම සිදුරු කරගෙන මස් දක්වා ගමන් කරන වේදනාවක් තියෙනවා. මන් සංචින්දති නහරුං චෙත්වා මස් විදගෙන නහර වැල් දක්වා ගමන් කරන මේ වේදනාව. ඒ සෙනෙහස, ඒ කරුණාව. නහරුං චෙත්වා නහරුං චින්දති අට්ඨින් චෙත්වා නහර සිඳගෙන ඇට දක්වා ගමන් කරනවා. අස්තීන් දක්වා ගමන් කරනවා. අට්ටින් චෙත්වා අට්ටිමිජ්ජේ ආහච්ච තිට්ඨති. ඇට මිදුළු දක්වා ගමන් කරලා ඇට මිදුළු දක්වා ගමන් කරන වේදනාවක්, කරුණාවක්, දයාවක් මේ දරුවෝ ගැන දෙමාපියන්ගේ හදවත්වල තියෙනවා. ඒ නිසා මින් පස්සෙනම් දරුවෝ මේ විදිහට විහාරස්ථානයට ගෙනල්ලා මහාන කරන්න එපා. මහාන කරනවා නම් අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ අවසරය ගන්න ඔබ වහන්සේ. ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ දරුවන් පිළිබඳව දෙමාපියන්ගේ හදවතේ තියෙන දුක. ඒක නිසා මේක විනය ශික්ෂාවක් විදිහට පනවන්න කියලා ඉල්ලීමක් කරා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ හරියට සවන් දුන්න සුද්ධෝදන රජුරවන්ට. තමන්ගේ පියතුමා මේ ඉල්ලීම බොහොම සාධාරණ ඉල්ලීමක්. දරුවන්ගේ අහිමිවීම දෙමාපියන්ට දැනෙනවා. ඒක නිසා එදා ඉඳලා විනය ශික්ෂාවක් පැනෙවුවා. වෙනත් කුඩා සාමණේර නමක් හෝ කුඩා කුමාරයෙක් කුලදරුවෙක් පැවිදි කරනකොට සාමණේර පැවිද්ද හරි උපසම්පදා පැවිද්ද හරි දෙමාපියන්ගෙන් අහන්න ඕනේ. දෙමාපියෝ නැත්තම් බාරකාරයෙක්ගෙන් අහන්නට ඕනේ. දැන් වැඩිහිටියෙක් නම් විවාහ වෙච්ච කෙනෙක් නම් ඒ ස්වාමි දියණියගෙන් අවසර ගන්නට ඕනේ. සාම්පුරුෂයා මහාන වුණාට කමක් නැද්ද කියලා. එහෙම නැත්තම් මහාන කරන්න බෑ. මහාන කරන්න තහනම්. විනයෙන් තහනම්. දෙමාපියන්ගෙන් අවසර නැතුව දරුවෝ මහාන කරන්න එපා කියලා විනය නීතියක් බුදුහාමුදුරුවෝ දැම්මා. බලන්න මෙන්න මේ කාරණාවලින් බුදුහාමුදුරුවෝ කොච්චර දෙමාපියෝ පිළිබඳව අම්මා තාත්තගේ ගුණයන් පිළිබඳව අවධානය යොමු කරාද කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒක නිසානේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්භාචරියාච උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පක. මේ ලෝකේ ඉන්නවා මහා බ්‍රහ්මයෝ දෙදෙනෙක්. මෙතෙක් හිතාගෙන හිටියේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ ලෝකේ මවන කෙනා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බ්‍රහ්මාති මාතා පිතරෝ නොදන්න මහා බ්‍රහ්මයෙකුට නෙවෙයි වන්දනා කරන්නට ඕනේ. පිතරෝ මව්පිය දෙන්නට. මව්පිය දෙන්න තමයි දරුවන්ගේ මහා බ්‍රහ්මයා. දරුවෝ මේ ලෝකයට නිර්මාණය කරන්නේ, බිහි කරන්නේ මහා බ්‍රහ්මයා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්භාචරියාච උච්චරේ. ඒ අය තමයි පූර්ව ගුරුවරු. පළවෙනියටම Tamanට පාඩම් කියලා දෙන්නේ ඒ ගුරුවරු දෙන්න. අනිත් ගුරුවරු අපිට හම් වෙන්නේ පස්සේ. අම්මා තාත්තා තමයි මුල ඉඳලා අපිට උගන්වන්නේ. මුල ඉඳලා කෑම කන හැටි, ඇවිදින හැටි, කතා කරන හැටි, වචන උච්චාරණය කරන හැටි, පිරිසිදු කිරීම කරන හැටි. මේ සියල්ලක්ම මූලිකම අධ්‍යාපනය දෙන්නේ පූර්ව ගුරුවරු වෙන්නේ දෙමාපියෝ. පුබ්බාචාරිය කියලා කිව්ව එකයි. ආහුනේයාච පුත්තාන.
ඊළඟ කාරණාව ආහුනේය කියලා කියන මහා සංඝරත්නය වදින ගුණයක්. ආහුනේය පාහුනේය කියලා කියන්නේ ආහුනේය කියන ගුණේ තේරුම තමයි දුර රැකී ආරක්ෂා කරලා මහන්සියෙන් හරි හම්බ කරලා දෙන උපයන ධනෙන් පූජා කරන්න. ඒ කියන්නේ උපයන ධනෙන් සම්පාදනය කරන ආහාර පාන ආදිය පූජා කරන්නට සුදුසු පිරිසක් කියන එක ආහුනේය. අන්නේ ගුණිනුත් අම්මලා තාත්තලා පිදුම් ලැබුවා. ආහුනේයාච පුත්තානම් තමන්ගේ දූ දරුවන්ට හිතන්නට පුළුවන් අනේ අපේ අම්මලාට ආහුනේය ගුණය තියෙනවා. දුර රැකියා කරලා ඒ අයව පෝෂණය කරන්න ඒ අයට සලකනේ තරම් ඒ අය ගුණවත්. ආහුනේයාච පුත්තානම් පජාය අනුකම්පකා. ඒ අය නිතරම තමන්ගේ දරුවන්ට අනුකම්පා කරනවා. කවදාවත් දරුවන්ට අහිතකින් වචනයක් කියන්නේ. බොහොම හිතවත් කමක් ලෙන්ගතු කමක් දක්වනවා. ඒකයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ නිතරම දරුව කෙරෙහි පතුරවන. බ්‍රහ්ම විහාර කියලා කියන්නේ. මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් තමයි දරුවෝ ගැන බලන්නේ. ඒ නිසා දෙමාපියන්ගේ ගුණයන් පිළිබඳ බුදුහාමුදුරුවෝ අනන්ත ප්‍රමාණ දේශනා කළා තියෙන දේශනාවල. මංගල සූත්‍රයේදී තියෙනවා මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම. දෙමාපියන්ට සලකන එකත් මංගල කාරණාවන් වලින් එකක්. ඒක නිසා අපේ යුතුයකමක් තියෙනවා දෙමාපියෝ ජීවතුන් අතර ඉන්නකොට දෙමාපියන්ට සලකන්න. ඒ වගේම මේ විදිහට මරණ ධර්ම වශයෙන් ඈත් වුණාට පස්සේ ඒ අයගේ ගුණයන් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීමත් දරුවන්ගේ යුතුයකමක් බවට පත් වෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට නොමැරී ජීවත් වෙන්නට බෑ. එහෙම කිසිම කෙනෙක් හිතනවා නම් ඒක සිතුවිල්ලක් පමණයි. අපි කවදා කොතනදී කොහොම හරි මිය පරලොව යුතුව තියෙනවා. ඒක නිශ්චිත ධර්මතාවයක්, ස්ථිර ධර්මතාවයක්, සදාතනික ධර්මතාවයක්. ඒක කාටවත් මේ ලෝකේ වෙනස් කරන්නට බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් නම් කට්ටිය සල්ලි දීලා හරි වෙනස් කරලා ජීවත් වෙනවා කල්පකාන්තරයක්. එහෙම ජීවත් වෙන්න බෑ. අපේ පරමායුෂ අවුරුදු 120යි. හැබැයි 120 වුණාට අවුරුදු 100කට මෙහා පැත්තේදී අපි හුඟක් අය හුඟක් කියන්නේ 100%ක්ම වගේ 100ට මෙහා පැත්තේ මිය යනවා. මරණයටපත් වෙනවා. ඒක තමයි යථාර්ථය. අපි ඒ අවුරුදු 120න් 121 උන්නේ කවදාවත්. ආයුෂ ගත කරපු දෙනමක් ඉන්නවා බුද්ධ ශාසනය තුළ බෞද්ධ ඉතිහාසය තුළ. එක රහතන් වහන්සේ කෙනෙක් තමයි බක්කුල මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා. බක්කුල මහරහතන් වහන්සේ. ඊට පස්සේදී අවුරුදු 150ක් ජීවත් වුණා අනුරුද්ධ මහරහතන් වහන්සේ. තව අවුරුදු 120 ජීවත් වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ ඉන්නවා. විසාඛාව ඉන්නවා. ඒ වගේ හුඟක් පිරිසක් ඉන්නවා ශාසනය තුළ. මෑත කාලීනව අවුරුදු 106 108 100ට ආසන්න එහෙම ජීවත් වෙච්ච අය ඉන්නවා. හැබැයි 80 90 විතර වෙනකොට අපි මේ ලෝකෙන් සමුගත යුතුව තියෙනවා. ඒ කියන්නේ දීර්ඝායුෂ්ක ගත කරනවා. එහෙම නැත්නම් ඊට කලිනුත් අපි මව් කුසේ ඉඳලාම මරණයට පත්වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ මාරයාගෙන් බේරි තමයි අපි ජීවත් වෙන්නේ. වදකෝවිය ඒසතිය. වදකෙක් වගේ අපි පසුපස්සේ ගමන් කරනවා. එතකොට කවදාවත් අවුරුදු 121 උන්නේ. ඒක අඩු වෙමින් යන්නේ. අවුරුදු 119 වුණා, 18 වුණා, 17 වුණා, 116 වුණා, 115 වුණා, 114 වුණා. මෙහෙම අඩු වෙවි ඇවිල්ලා දැන් මිනිස්යන්ගේ ආයුෂ 80ක් වගේ වෙනකොට 80ක් 75ක් 90ක් වගේ වෙනකොට සයන දශකයට යනවා. ඒක අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ වැඩිහිටි පරම්පරාව ඒ තත්ත්වයටපත් වෙනවා.
ඒ වැඩිහිටි පරම්පරාව මේ ලෝකයෙන් සමුගන්නකොට ඊට පස්සේ ඉන්න මැදි වයසේ ඉන්න පරම්පරාවත් අර වයසට යනවා. ඊට පස්සේ ඒ අය ඒ වයසට යනකොට ඒ තරුණ පරම්පරාව මැදි වයසට ගිහිල්ලා ඒ අය මරණයට පත් වෙනවා. ඒක තමයි ක්‍රමය. නමුත් ඊට අමතරව අතුරු ආබාධ නිසා, කර්ම දෝෂ නිසා සමහර අය නිතර මේ ලෝකෙන් සමුගන්නවා. තරුණ කාලෙදිත් සමුගන්න උපද්‍රවයන් නිසා, තමන්ගේ නොහොඹිනා හැසිරීම නිසා සමහරු ඒ විදිහට ඉක්මනින් සමුගන්න අවස්ථාවලුත් තියෙනවා. ඒක නිසා මේවා ජීවිතයේ අපි අවබෝධ කරගන්නට ඕනේ. මරණය කියලා කියන එක නතර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සදාතනික ධර්මතාවයක්. ඒක නිසා කවුරුත් උත්සාහ කරන්නට ඕනේ නොමැරී ඉන්න නෙවෙයි. කවුරුවත් උත්සාහ කරන්න එපා නොමැරී ඉන්න. අපි කවදා හරි මැරෙනවා. හැබැයි මැරුණට පස්සේ උපදින තැන හොඳ තැනක් කරගන්න උත්සාහ කරන්නට ඕනේ. හුඟ දෙනෙක් උත්සාහ කරන්නේ නොමැරී ඉන්නනේ. විටමින් පෙත්තක් හරි බීලා ටිකක් දීර්ඝ කරගන්න, නිරෝගී කරගන්න අදහස තිබුණට කමක් නැහැ. ඔය හුඟක් දේවල් උත්සාහ කරන්නේ නොමැරී ඉන්න. නොමැරී ඉන්න බෑ. කවදා හරි මරණයටපත් වෙනවා. හැබැයි මරණයටපත් වුණාට පස්සේ හොඳ තැනක උපදින්නයි උත්සාහ කරන්නට ඕනේ. හොඳ තැනක උපදින්නට නම් අර ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල හොඳ දේවල් කරන්නට ඕනේ. එහෙම හොඳ දේවල් කරාම අපිට ජීවත් වෙලා ඉන්න කාලය තුල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙලා ඊට පස්සේ මරණයටපත් වුණාට පස්සේදිත් හොඳ ස්ථානයක උපදින්නට පුළුවන්. අපි බෞද්ධයෝ වශයෙන් පිළිගන්නවා අපේ ජීවිතයේ අවසානය නෙවෙයි මේ. මරණය කියන්නේ ජීවිතයේ අවසානය නෙවෙයි. ජීවිතේ තව ජීවිතයක ආරම්භය. මරණය කියලා කියන්නේ තවත් ජීවිතයක ආරම්භය. එතකොට නැවතත් අපි මේ සසරේ උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලබනකොට ඒ උප්පත්තියට අවශ්‍ය කර්මයන් අපි වර්තමානයේදී සම්පූර්ණ කරනවා. එතකොට ඒ අනුව අපි සිතා ගන්නට ඕනේ අපේ ජීවිතය මේ ආත්මෙදී සැලසුම් කරගන්නට. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට අපිට නිදාන 4ක් තියෙනවා. නිදාන 4ක් තියෙනවා වර්ධනය කරගත යුතු. ඒ නිදාන 4 තමයි ඒසෝ නිදී සුනිහිතෝ අජය්‍යෝ අනුගාමිකෝ පහාය ගමනීයේසු ඒතම් ආදාය ගච්ඡති. ඒ නිදාන 4න් එක නිදානයක් අපි පරලෝක කරා ගෙනියනවා. ඒ නිදානේ තියෙන ස්වභාවය තමයි ඒසෝ නිදී සුනිහිතෝ අජය්‍යෝ අනුගාමිකෝ. ඒ නිදානේ කාටවත් ගන්න බෑ. අජෙය්‍යයි. ගන්න බෑ. අනුගාමික කියන්නේ අපිත් එක්කම ඒ නිදානේ අරගෙන යනවා. පහාය ගමනීයේසු අපි පරලෝක කරා යනකොට ඒතං ආදාය ගච්ඡති. ඒ නිදානියත් අරගෙන තමයි යන්නේ. ඒ අවසාන නිදානේ. බලමු මේ නිදාන 4 මොකක්ද කියලා. නිදාන 4 තමයි ථාවර නිදාන. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ස්ථාවර නිදාන හැටියට නිදානයක් අපි එකතු කරනවා. ථාවර නිදාන කියලා කියන්නේ දැන් අපේ පින්වතුන් ගෙවල් දොරවල් එහෙම සකසනවා. ඉඩ කඩම් ගන්නවා. ඒව ථාවර නිදාන. ඒව පරලෝකයට ගෙනියන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ ඒ ගෙදර ඉඳගෙන ජීවත් වෙනකන් ඒ ගේ පාවිච්චි කරන්නට පුළුවන්. ඒ ඉඩම පාවිච්චි කරන්නට පුළුවන්. ගහකොළ පාවිච්චි කරන්නට පුළුවන්. ඒවට කියනවා ථාවර නිදාන කියලා. ස්ථාවර නිදාන. තව නිදාන වර්ගයක් තියෙනවා ජංගම නිදාන. ජංගම නිදාන කියලා කියන්නේ එහෙට මෙහෙට මූව් කරන්න පුළුවන්. අපි කියන්නේ movable property කියලා. මුලින් කියපු එක immovable property, මේක movable property. මූව් කරන්න පුළුවන්. ජංගම දුරකථන, යාන වාහන, වෙනත් දේවල්, මිල මුදල්, ඇඳුම් පැළඳුම් මේවා හැම යන තැනට ගෙනියන්න. රටින් රටටත් ගෙනියන්න පුළුවන්. ගෙනහිල්ලා ඒවා ප්‍රයෝජනෙයි විඳින්නට පුළුවන්. ඒවත් අපි එකතු කරනවා මේ ලෝකෙට ආවට පස්සේ. අපි ගෙවල් දොරවල් හදලා තාවර නිදාන එකතු කරනවා. ජීවිත කාලේ මිනිස්සු කරන දේවල් මේවා.
ජීවිත කාලේ අපි ඉඩම් මිලදී ගන්නෝ, ගෙවල් මිලදී ගන්නෝ, ඒව තාවර නිදාන එකතු කරගන්න. ඒ වගේම ජංගම නිදාන ඒවත් එකතු කරගන්න. එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් දේවල්. පරණ ඒවා විකුණලා අලුත් ඒවා ගන්නවා. එහෙම එකතු කරගන්න. තව නිදාන කොටසක් තියෙනවා අංග සම නිදාන. අංග සම නිදාන කියලා කියන්නේ අපි ලබන අධ්‍යාපනය. අපි ලබන අධ්‍යාපනය අංග සම නිදානයක්. ඒව උත්සාහයෙන් ගෙනියන්න ඕනේ. අපි යනකොට ඒ දැනුම අපිත් එක්ක යනවා. ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. මේ රටවල් වලට එහෙම දැනුවත් භාවයකින් ආවහම ඒ දැනුම පාවිච්චි කරලා හොඳ රැකියාවන් ගන්න පුළුවන්. ඒ දැනුමට හරියන රැකියාවක් ගත්තාම හොඳ වැටුපක් ලැබෙනවා. ඒක පහසුවක් ජීවිතේට. ප්‍රොෆෙෂනල්ස්ලා කියලා කියන්නේ. ඒ අර දැනුම. ඒකට කියනවා අංග සමනිදාන. කුඩා කාලේදී එකතු කරපු දැනුම වැඩිහිටිය බවට පත් වුනහම ඒකෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඒකනේ අපි දරුවන්ට ගෙවල් දොරවල් විකුණලා සමහර දරුවෝ විදේශ අධ්‍යාපනයට යොමු කරනවා තමන්ගේ දෙමාපියෝ. ණය වෙලා පොලියට සල්ලි අරගෙන හරි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා. මොකද ඒ දරුවන්ගේ මේ අංග සමනිදානය දියුණු කරන්න. දැන් අපේ වැඩිහිටියෝ වුණත් පින්වතුන් වුණත් මේ රටේ ජීවත් වෙනකොට ලොකු කැපකිරීමක් කරනවා දරුවන්ට අධ්‍යාපනය ලැබලා දෙන්න. නිදි මරනවා, දරුවන්ගේ විභාග වෙනුවෙන් ඒවට යොමු කරනවා, මුදල් කොච්චර වුණත් වියදම් කරනවා. ඒ වගේ මොකටද මේ අංග සමනිදාන? අනේ ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලැබලා දුන්නාම ඒගොල්ලන්ගේ අනාගතේ වාසනාවන්ත කරගනී. කරදරයක් නැතුව හොඳ රැකී රක්ෂාවන් හොයා ගන්න පුළුවන්. ඒක නිසා ඒ හොඳ ගැළපෙන රැකියාවන් හොයා ගන්න පුළුවන් හොඳ දැනුමක් තිබුණාම. ඒකට කියනවා අංග සමනිදාන. මෙන්න මේ නිදාන තුනම අපිට මේ ලෝකෙදී හරි ප්‍රයෝජනවත්. මේ ලෝකේ ජීවත් වෙනකොට. තාවර නිදාන ඉන්න ගයක් තියෙන්නට ඕනි ස්ථාවර තැනක. ඒ වගේම ජංගම නිදාන. ගමනක් යනකොට මොනවා හරි කරනකොට අවශ්‍ය කරන බඩු බාහිර ආදී අපිට තියෙන්නට ඕන. ජංගම නිදාන. අංග සම නිදාන කියලා කියන්නේ දැනුවත් භාවයකින් ඉන්න ඕනේ මේ ලෝකයේ පිළිබඳව. එතකොට අපි කරදරේ වැටෙන්නේ. බුදුහාමුදුරුවෝ හතරවෙනි නිදානියක් දේශනා කරනවා. ඒ හතරවෙනි නිදානෙත් හැම මිනිසෙකුටම ඒ හතරවෙනි නිදානේ තමයි මේ ලෝකෙන් පරලෝකයට ගෙනියන නිදානේ. අනිත් ඒවා මෙහි දාලා යන්නේ. සමහරුන්ගේ මතයක් තියෙනවා ඉතින්. පොඩි විවාදයක් තියෙනවා මේ අංග සම නිදානේ තමන්ගේ දැනුම වගේ ඒවත් ගෙනියනවා කියලා. ඒකේ සාධාරණත්වයක් තියෙනවා. ඉවසීම, දයාව, කරුණාව, ඒ වගේම අපි කරපු පාරමිතා ශක්තියන් ඒවෙහිම අපි ඊළඟ ආත්ම භාවයට ගෙනියනවා. මේ ලෝකේ වර්ධනය කරපු ගුණයන් ටික. කෙසේ වුණත් ඒ දෙකක් ගෙනියනවා. දෙකක් ගෙනියන්න බෑ. ගෙනියන්න බැරි තාවර නිදාන. මේ ගෙවල් දොරවල් ගෙනියන්න බෑ. දැන් මිය පරලොව ගියපු ටෝනිදී ක්‍රූස් මහත්මිය තමන්ගේ නිවස ගෙනිච්චේ නෑ. ඒ වගේම තමන් පරිහරණය කරපු දේවල් ගෙනිච්චේ නෑ මේ ලෝකේ. ගෙනිච්චේ මොනවද? අංග සමනිදාන. තමන් පුහුණු කරපු යම් දේවල් ටිකක් ගෙනියන්න පුළුවන්. ඒවෙයිත් යම් ප්‍රමාණයයි ගෙනියන්නේ. ඒ මත කියන්නේ ඒ විදිහටම යන්නේ නැහැ ඊළඟ ආත්මෙට. හැබැයි අනුගාමික නිදාන එතුමා කරා නම් හොඳ දේවල් ටිකක් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට අන් අයට උදව් උපකාර කළා කුසලයක් රැස් කරගත්තා නම් දුප්පත් අයට උපකාර කරලා ඒ වගේම ආගම දහමට ලැබි වෙලා ඒවට සමීපව කටයුතු කළ යම් දේවල් ටිකක් එකතු කරගත්තද අන්න ඒව අනිවාර්ය වශයෙන්ම ඊළඟ ආත්ම භාවයට ගෙනියන. අන්න ඒ කර්ම ශක්තිය අනුව එතුමා හොඳ යහපත් ස්ථානයක උප්පත්තිය ලබනවා. ඒ නිසා දැන් අද දවසේත් මේ ඥාතිවරු හැටියට මේ ඇත්තෝ ධර්ම දේශනාවක් සිදු කරලා දහම් ධර්මය අහන්නට අනිත් අයටත් බණපදයක් අහන්නට ඉඩ හසර සලසා දීලා ඒ තුලින් ලැබෙන කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය මේ පරලොව ගියපු ආදරණීය පියතුමාට අනුමෝදන් කිරීම තමයි අපේ පින්වතුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් මෙතෙන් සිට මම බලාපොරොත්තු වෙනවා කුඩා දරුවන් උදෙසා ඉංග්‍රීසියෙන් දේශනාව ටිකක් කරන්නට.
කුඩා දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඒගොල්ලන්ටත් දැනගන්න අපේ බෞද්ධ ආගමේ මරණය සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා. Dear devotees, friends in the Dhamma, dear children, now today you are organized a Dhamma sermon in order to transfer merit. Mr. Tony D. Cruz, your beloved father and father-in-law, and also your grandfather. In order to transfer merit to Tony D. Cruz, you organized this Dhamma ceremony, Dhamma sermon. So death is not the end of our life. In many traditions, they are not ready to talk about death. According to some culture, some belief, death is the taboo. People not talk about much about death. That is why people want to apply different name for the death. Sometimes people refer demise, passed away, final exist, and loss of life without using death. People use those words because people don't like to hear and don't like to talk about. People may think this is a pessimistic way of thinking when we talk about death all the time. Actually, death is not the pessimistic, not the optimistic. Talk about death is the realistic. We have to embrace the realistic nature of our life. One fine day, we have to ready for the death. But according to the Buddhism, death is not end of our journey. Death is beginning of another life. For example, setting sun here in this part of the world is not the end of the sun. It's beginning of the sun for another country. And I would like to give another example. When your passport expired, you have to renew your passport with a new photo, new picture. Death is exactly like this. Exactly the same. When we are expired from this world, we have to begin in our life from another existence. There are 31 place of existence in this sansaric journey, like a circle. So death and born, death and born. We go realm to realms, one birth to next birth. We all going like a circle, one existence to another existence, according to our karmic energy and cosmic energy, according to all our karma. Nobody responsible for our karma. We are the responsible person for our karma. And I would like to give you add you some story from the time of the Buddha. And one person named Dhammika Upasaka explained his near-death experience to their son and daughter. So one of the
lay disciples of the Buddha by the name of Dhammika, who was virtuous and very fond of giving in charity. He generously offered food and other requisites to the bhikkhus. Bhikkhus means Buddhist monk, regularly, and also other needy people. He always give for charity and always dedicate his life for the betterment of others. And also all the special occasion, he contribute a lot for the society. And he was, in fact, the leader of the 500 virtuous lay disciples of the Buddha. He lived in Savatthi, and this person, his name Dhammika. Dhammika had 7 sons and 7 daughters. Big family. And they also, like their father, they were virtuous and devoted to the charity. When Dhammika was very ill, when he was very ill, on his deathbed, he made a request from their children. They wanted to see the monks. And monk came to him, and monks recite the stanzas, recite chanting. While chanting going on, and celestial world, 6 kind of celestial world, they bring the chariot, cast, decorated one, and they bring their chariot and invite him to come to our world, because according to his meritorious action. Then he said, wait for a while, for fear of interrupting the reciting of the suttas. Then bhikkhus, thinking that they were being asked to stop, and they stopped their chanting and they went back to the monastery. Then little while later, Dhammika told his children about 6 decorated chariots waiting for him. Then there he decided to choose the chariot from the Tusita heaven, Tusita world. And he asked one of the son to bring the garland and throw to the garland to the chariot which came from Tusita heaven. And finally, he passed away and born in Tusita heaven. His children cannot see the chariot from Tusita heaven, but he can see before he passed away. He experienced that near-death experience. According to his karmic thought, karmic energy, he can able to go to the better rebirth. This is from the Dhammapada, one of the virtuous story. So we can understand when we do good things in our life, so end of the journey and near-death experience will be successful one. So he happily back to the Tusita heaven. So also, when we cultivate a lot of good things in our life, so we can able to go better place. We are the responsible for our own action. When we cultivate a lot of bad deeds, bad action, our rebirth take place in lawful state of existence. So this is the
what Buddhist people believe, simply. So we have to always cultivate good. We have to respect our adults, and we have to respect our parents. They are the creator of our world. They create our world. And they are the one who gave us unconditional love and care. All other love and care, there are some conditions. But only the parents gave us unconditional love and care. So Mr. Tony D. Cruz, beloved father of Nishan, Roshan, and Suresh, and beloved husband of Anulavati D. Cruz, and beloved grandfather to their children, and he passed away 6 days before, and we can generate a lot of positive thoughts today to summarize these meritorious deeds. So you observe 5 precepts. 5 precepts is the basic rules of the Buddhist people. We must observe 5 precepts all the time, and we have to protect those 5 rules. And we observe 5 precepts, and you listening to the Dhamma sermon, which was recited by the Buddha 2,500 years ago. Still, we follow teaching of the Buddha. So you listen lot of Dhamma topics, Dhamma knowledge. You spread Dhamma knowledge to others, convey message to others, then others benefited from this Dhamma sermon. And also, you recited a lot of stanzas. By reflecting on the Dhamma, you accumulate, you cultivate, you generate a lot of positive thoughts in your heart. We normally call those energy as merits. When we cultivate good things, we generate a lot of merits in our heart. So all those merits, we are going to transfer as a good energy to your beloved father, beloved husband, and beloved grandfather, Mr. Tony D. Cruz. May he get better rebirth, and may he rejoice with this merit. Finally, may he attain supreme bliss of Nibbana. With that in mind, please transfer merit to beloved Tony D. Cruz by pouring water. Take a jug full of water and pour slowly into the empty cup until it's overflow. Recite idamme ñātīnaṁ hotu, sukhita hontu ñātayo. Idamme ñātīnaṁ hotu, sukhita hontu ñātayo. Idamme ñātīnaṁ hotu, sukhita hontu ñātayo. And also share this merit with the deities. May all the deities receive this merit. May they protect us. May they protect the dispensation of the Buddha. Finally, may they attain supreme bliss of Nibbana. With that in mind, transfer merit, share merit with the deities. Ettavata chamhehi samvatang punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhya. Ettavata chamhehi samvatang punya sampadang sabbe bhuta anumodantu sabba sampatti siddhya.
එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. And these empty vessels now overflow with the pure water, that full of water that symbolize of our mind, pure mind. Pure water symbolize our pure thoughts, merits, and that empty cup symbolize that dead person mind is that lacking of merits. If he lacking of merits, he can able to receive this merit and successful his sansaric life. This is the symbolically we symbolize that pouring water into the empty cup. And with this understanding, so we are going to wind up today's Dhamma sermon. So thank you very much for joining with the Dhamma sermon. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාම ධර්ම ශ්‍රවණය කරා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම නිර්වාණය පසක් වේවා. හැම දිනාම වැඳ ගන්නකොම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවන්වංශ. හොඳයි තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. සරණයි අපේ හාමුදුරුවනේ. හොඳයි. දැන් කොහොමද